පළවන පාඩම දෙක කොටස. හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ පන්ති YouTube channel එකට. සියලු දුවා දරුවන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස. පළවෙනි පාඩමේ මේදී අපි බලාපොරොත්තු වෙන කතා කරන්න ගෙනු කරන්නේ පරිසර සාධක. ඒක කිව්වොත් හරි එක මම කතා කරා කලින් වීඩියෝ එක බලන්න. ඒකේ 3 අපි කතා කරනවා ගෙනු කරන්නේ ක්‍රියාවලියක් ලෙස. විග්‍රහ කරනවා මොනවාද ගෙනු කරන්නේ ක්‍රියාවලි කියලා විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ගෙනු කරන පරිසරය. මොකද්ද පරිසරයක් කියන්නේ? පරිසරයක් කියන්නේ දුවේ පුතේ ගෙදරක පරිසරයක් ගත්තම මොනවද තියෙන්නේ? ගෙදරක පරිසරයක් තියෙන දේවල්. ගෙදරක පරිසරය. මිදුල තියෙනවා. ගස් කොළන්. ගෙදර සාලය, වහල ඒ වගේ දේවල්. එතකොට තව නිවසේ පුද්ගලයන්ගේ දේවාපියන්ගේ ලක්ෂණ. කොහොමද යලා සම්බන්ධ වෙන්නේ විවිධ වැඩවලට? පෞල් පසුබිම ඒ වගේ දේවල් පරිසරයක් විදිහට ගන්න පුළුවන්. ඒතර ගිණුම් කරන්නේ පරිසරය කියන්නේ මොකක්ද? ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසරයක් කියන්නේ ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන සාධක. ගිණුම් කරන පරිසරය කියලා හඳුන්වනවා. ගිණුම් කරන්නයට බලපෑමක් ඇති කරන පරිසරය අපි හඳුන්වනවා ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන ක්‍රියාවලියට ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන පරිසරය ගිණුම් කරන පරිසරය කියලා අපි හඳුන්වනවා. ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන පරිසරය ගිණුම් කරන පරිසරය කියලා දුවේ පුතේ අපි හඳුන්වනවා. එතකොට මොනවාද මේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන පරිසරය? මොනවා වෙන්න ඇතිද? අපි හිතුවොත් මොනවාද ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන සාධක? පළවෙනියෙන් අපි කතා කරනවා දේශපාලන, ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, මොකක්ද? තාක්ෂණික පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. තව එකක් තියෙනවා සමාජ හා සංස්කෘතික පරිසරය. හොඳයි.
අපි එකින් එක අරන් කතා කරමු. මේවා කොහොමද ගිණුම් කරන්නට බලපෑම් කරන්නේ? කොහොමද ගිණුම් කරන්නේ පරිසර සාධක වෙනස් වෙන්න බලපාන්නේ? අපි ඒව ගැන එකින් එක කතා කරමු. පළවෙනි එක මොකක්ද පුතේ? ආර්ථික හා දේශපාලන පරිසරය. මොකද්ද මේ ආර්ථික හා දේශපාලන පරිසරය කොහොමද ගිණුම් කරන්නට බලපෑම් ඇති කරන්නේ? ආර්ථිකය ගත්තම කිසියම් ආර්ථිකයක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ඒතකොට දේශපාලනයේදී මේ ගන්න ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කරගන්න ඒ ආර්ථික ප්‍රතිපත්ති වල තීරණ මේ දේශපාලන පරිසරය කියලා අපි හඳුන්වනවා. කෙටියෙන් කිසියම් රජයක් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ආර්ථික ප්‍රතිපත්ති හදනවා, සැලසුම් කරනවා. ඒ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. අපි ඒකට හඳුන්වනවා මොකද්ද? ආර්ථික හා දේශපාලන පරිසරය කියලා. මොනවාද මේ ආර්ථික හා දේශපාලනයේ විචල්යන් මොනවාද කියලා අපි කතා කරමු. බැංකු පොලි අනුපාතය. ඒක රජයක් විසින් තීරණය කළා යම් කිසි පොලි අනුපාතයක් තීරණය කරනවා. දැන් පොලිය වැඩි වුණොත් අපි මොකද කරන්නේ? පොලිය වැඩි වුණොත් ණයට ගන්න ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද? ණයට ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එම විචල්යන් අපේ ව්‍යාපාරයට ඍජු ලෙසම බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරනවා කියන්නේ අපේ ගිණුම් කරණයට බලපෑම් ඇති කරනවා. එතකොට ආයෙ මොකද්ද? බැංකු පොලි අනුපාතයේ උදාහරණයක් විදියට වැඩි වෙනවා කියලා ගත්තොත් මම වැඩි වෙනවා කියලා ගත්තේ මොනවද? ණය ගැනීම අඩු වෙනවා. එතකොට ආයෝජන අඩු වෙනවා. ඒ ආයෝජන අඩු වෙන්නේ. ණය ගැනීම අඩු වෙනවා කියන්නේ ආයෝජන අඩු වෙනවා. හරි. එතකොට මේක ගිණුම් කරණයේ යම් කිසි විචල්යන් වෙනස් වෙන්න බලපානවා. ආදායම ආයෝජන ප්‍රමාණය මම මුලින් කතා කරා, අපි පළවෙනි පාඩමේ කතා කරා. ඒ ආයෝජන අපි සටහන් කරනවා. ඒ සටහන් කරන්න ඒ ගිණුම් කරන්නේ සටහන් කිරීමට ඒක බලපානවා. එතකොට බැංකු පොලි අනුපාතය එක උදාහරණයක්. ඒතර තව මොනවාද තියෙන විචල්යන් අපි කතා කරොත්? විනිමය අනුපාත. විනිමය අනුපාතත් ඒ වගේමයි. විනිමය අනුපාතය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අපි විනිමය අනුපාතය කියන්නේ අපේ ඩොලර් එකක අද විකුණුම් මිල කියලා අහලා තියෙනවනේ ටීවී එකේම කියනවා. ඩොලර් එකක මිල රුපියල් 180යි. ඩොලර් එකක මිල රුපියල් 150 වුණා කියලා හිතන්න. එහෙම වුණොත් අපි ඩොලර් මිලදී ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඒතකොට අපි ඒවා ගිණුම් කරන්නට බලපානවා. ආය මිල මට්ටම්. භාණ්ඩවල මිල මට්ටම් වැඩි වෙනකොට භාණ්ඩ පරිභෝජනය අඩු වෙනකොට භාණ්ඩවල පරිභෝජනය වැඩි වෙනවා. මිල මට්ටම් වැඩි වෙනකොට භාණ්ඩවල පරිභෝජනය අඩු වෙනවා. ඊට පස්සේ තව ආදේශන භාණ්ඩ වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට ආදේශන භාණ්ඩ වැඩි වෙනවා. ඒවා ගිණුම් කරන්නට බලපානවා. එතකොට වෙළඳ පොළ තත්ත්වය මේවා තමයි පොදුවේ ආර්ථික හා දේශපාලන පරිසරය කියලා අපි හඳුන්වන්න පුළුවන්. කිසියම් රජයක් විසින් ගන්න ආර්ථික හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පරිසරය අපිට ආර්ථික හා දේශපාලන පරිසරය කියලා හඳුන්වන්න පුළුවන්. දෙක නෛතික පරිසරය.
ක්‍රියාවලියේදී අපිට ඕන විදිහට හදන්නත් බෑ. එතකොට නෛතික රාමුවක් තියෙනවා. අන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේදී යොදා ගන්න නෛතික තත්ත්වයන් අපි නෛතික පරිසරය කියලා හඳුන්වනවා. ගිණුම් කරන ක්‍රියාවලියේදී ක්‍රියාත්මක කරගන්නා අනුගමනය කළ යුතු නෛතික තත්ත්වයන් අපි නෛතික පරිසරය කියලා හඳුන්වනවා. මොනවාද උදාහරණයක් විදිහට ගත්තොත් 2007 උදාහරණ ලියා ගන්න. අංක 7 දරන සමාගම් පනත. එතකොට තව එකක් 1890 හවුල් ආඥා පනත. දේශීය ආදායම් පනත. ගිණුම් කරන විගණන පනත. ගිණුම් කරන්නට අදාළ නඩු තීන්දුව. කලින් දීපු තීන්දුව. එතකොට 2007 අංක 7 දරන සමාගම් පනත කොහොම වෙනවද? අපි එහෙම කතා කරමු. ගිණුම් කරන අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත. සීමිත පොදු සමාගමක් උදාහරණයක් විදිහට සීමිත පොදු සමාගමක් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට යොදාගන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. සීමිත පොදු සමාගම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී යොදාගන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. තව සීමිත පොදු සමාගමක් කොටස් නිකුතුවේදී 2007 අංක 7 දරන. එතකොට අපේ ගිණුම් කරන ක්‍රියාවලියට ඒක පැහැදිලි ලෙසම බලපෑම් වෙලා තියෙනවා. එතකොට දේශීය ආදායම් පනත කොහොමද වෙන්නේ? එතකොට දේශීය ආදායම් බදු පනත. දේශීය ආදායම් බදු පනතේ බදු වැඩි වෙනකොට අපේ ගිණුම් කරන ක්‍රියාවලිය ආදායම් අඩු වෙනවා, සුද්ධ ලාභය අඩු වෙනවා. එහෙම වුණාම ඒක ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා. එතකොට විගණනය කරනවා කියන්නේ අපේ නඩු තීන්දුව. ගිණුම් කරන විගණනය බලපානවා. ගිණුම් කරන අදාළ නඩු තීන්දුව වලදී කලින් කොහොමද මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ? ඒවට අනුව අපේ ගිණුම් කරන ක්‍රියාවලිය වෙනස් වෙනවා. එතකොට ඒවා බලපෑම් ඇති කරනවා අපේ ගිණුම් කරන ක්‍රියාවලියට. තුන්වෙනි එක තමයි තාක්ෂණික පරිසරය. ඒ ඕනම කටයුත්තක් කරද්දී තාක්ෂණික පරිසරය වැදගත්. ගොවිතැන් කරද්දී අපි ඉස්සර යොදාගත්තේ මීහරක් යොදාගත්තා. එතකොට දැන් කොහොමද නගුල වගේ අලුත් මැෂින්ස් ඇවිල්ලා තියෙනවා. ඒවා එක තමයි ගොවිතැන් කටයුතු ගොවිතැන් කටයුතු වලට බලපෑම් වෙලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික පරිසරය ගිණුම් කරණයට බලපෑම් කරලා තියෙනවා. එතකොට ව්‍යාපාර ගිණුම් කරණයට බලපෑම් ඇති කරන ගිණුම් කරන්නේ ක්‍රියාවලියට පහසුකම් ඇති කරන සපයන තාක්ෂණික උපකරණ අපිට
අපිට තාක්ෂණික පරිසරය කියලා හඳුන්වන්න පුළුවන්. තාක්ෂණික පරිසරය. කොහොමද පරිසර ඉස්සර අපි අතෙන් හැදුවා. අපි ලෙජර් වල ලියලා account හදුවේ එහෙම. දැන් අද වෙනකොට මේ ඔක්කොටම SAP කියනවා. එතකොට QB QuickBook වගේ පරිසර කියන්නේ softwares ඇවිල්ලා තියෙනවා. ඒවා නිසා ගිණුම් කරන පරිසරයට බලපෑම් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ පරිගණක තාක්ෂණය වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් මේ විචල්‍ය පරිගණක තාක්ෂණය නවීන උපකරණ භාවිත කරනවා. නවීන උපකරණ. ඒතකොට සංනිවේදන තාක්ෂණය අද ඉන්ටර්නෙට් එකේ යොමු වෙලා තියෙනවා. සංනිවේදන තාක්ෂණය. ඔයාලා මේ බලන්නේ මේ අද අධ්‍යාපනයේ පවා වෙනස් වෙලා තියෙනවා. අධ්‍යාපනයටත් අද බලපෑම් වෙලා තියෙනවා මේ සංනිවේදන තාක්ෂණය. එතකොට එහෙම තමයි තාක්ෂණික පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය හතරවෙනි එක අපි ශිල්පීය හා වෘත්තීය පරිසරය. වෘත්තීය පරිසරය. ඒතකොට ගිණුම් කරන්නේ ශාස්ත්‍රයේ දැනුම. කරන්නේ දැනුම අත්දැකීම් පළපුරුදු සහිත ආයතන දැනුම අත්දැකීම් පළපුරුදු තියෙන ආයතන ගිණුම් කරන ක්‍රියාවලියේ දැනුම අත්දැකීම් පළපුරුදු සහිත ආයතන නිර්දේශ මේ ශිල්පීය හා වෘත්තීය පරිසරය යටතට ගන්නවා. නිර්දේශ යොදා ගන්නවා. එතකොට මේකට උදාහරණ තමයි ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන වෘත්තීය ආයතන, ගිණුම් කරන වෘත්තීය ආයතන කියන්නේ ගිණුම් කරන වෘත්තීය ආයතන කියන්නේ ගිණුම් සකසන වෘත්තීය ආයතන. ඒ CA ශ්‍රී ලංකා වගේ Chartered Institute AAT ඒවා වලට ඉස්සරහට ගිණුම් කරන ශිල්ප ක්‍රම ඕනම දෙයකට ක්‍රමයක් තියෙනවා. ඒ වගේ ශිල්ප ක්‍රම ලෙජර් සකස් කරන විදිය ඒ වගේ ගිණුම් කරන ප්‍රමිත කොහොමද බලපාන්නේ? උදාහරණයක් ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් මේවා. LKS තමයි අපි ගිණුම් කරන ප්‍රමිත ලංකාවේ දැනට පාවිච්චි කරනවා. LKS 2ට අනුව තොග ගණනය කිරීම. ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. තොග ගණනය. උදාහරණ මේවා. LKS 1ට අනුව සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ LKS 1ට අනුව. එතකොට දේපල පිරියතු උපකරණ LKS 16. මේ LKS අපිට දීලා තියෙනවා. එක ප්‍රමිත දීලා තියෙනවා අපිට ගිණුම්ගත කරන්න. ඒක තමයි මොකද්ද? ශිල්පීය හා වෘත්තීය පරිසරය ගිණුම් කරණයට බලපාන ආකාරය. පස්වෙනි එක අවසාන එක සමාජ හා සංස්කෘතික පරිසරය. සංස්කෘතික පරිසරය. එතකොට සමාජයක තියෙන විවිධ භාෂාවන්, මිනිසුන්ගේ අදහන ආගම්,
මිනිසුන් දරන මත මේ ගිණුම් කරන කේට බලපානවා. සංස්කෘතික වටපිටාවන්. එතකොට කොහොමද ඒව තමයි සමාජ සංස්කෘතික පරිසරය කියලා හඳුන්වන්නේ. සමාජයේ ඉන්න කණ්ඩායම් වල භාෂාව, ජාතිය, ආගම අපි සමාජ සංස්කෘතික පරිසරය කියලා හඳුන්වනවා. ඒ වගේ විචල්යන් තමයි ආකල්ප, සිරිත් විරිත්, විශ්වාස, ගොඩක් ලියන්න පුළුවන්. භාෂාව, ජන සංඛ්‍යාව, එහෙම දෙක තුනක් කීපයක් කට්ටිය හිතේ තියාගන්න. අපි බලමු කොහොමද මේවා ගිණුම් කරන්නට බලපාන්නේ කියලා. භාෂාව කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ? ඒ කියන්නේ භාෂාව ගත්තොත් අපි මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ දැන් සිංහල භාෂාවෙන් නම් සිංහල භාෂාවෙන් ලංකාවේ ගොඩක් දුරට සිංහල භාෂාවෙම ඉංග්‍රීසි භාෂාවෙම දෙකෙන්ම හදනවා. එතකොට ප්‍රංශ භාෂාව කතා කරන රටවල් වල ගිණුම් ප්‍රකාශ පිළිවෙල කරනකොට ඒ කට්ටිය ඒට අදාළ වෙන භාෂාවකින් ප්‍රංශ භාෂාවෙන් නම් ප්‍රංශ භාෂාවෙන් ගිණුම් තබනවා. එතකොට මොන්නේ ගිණුම් කරන පරිසරය ගැන උච්චරය අපිට කතා කරන්න ඉන්නේ. අපි එතකොට ඒ ගැන ගිණුම් කරන පරිසරය ගැන පහක් කතා කරා. ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය. අපි මේ වගේ සාධකවල වෙනස් වීම කතා කරා. මේ සාධකවල වෙනස් වීම කතා කරා. මේ වෙනස් වීම වල වෙනස් වීම කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ කියලා කතා කරා. හොඳයි. එතකොට ගිණුම් කරන පරිසරය